And now, live at 7. ආයුබෝවන් ශ්‍රී ලංකයේ අපක්ෂපාතී සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය Live at 7 ආරම්භ කිරීමට අදත් අප සූදානම්. Live at 7 සමගින් අදත් ඔබට ඇත්ත කියන මම හරින්ද්‍ර ජයලා. මම ෆාතිමා නස්රින්. අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. CID එක තමාගෙන් ප්‍රශ්න කළ බව ජනපති පවසයි. ඒ නිසා ඉදිරි මම හිතනවා සති දෙකක් ඇතුළත වගේ රටටම දැනගන්න පුළුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අදාළ වාර්තාව නීතිපතිතුමාට ඉදිරිපත් කරાવી. මදුෂ් සම්බන්ධයෙන් ගන්න පියවර ගැන අගමැතිගේ කතාව. රටවල උසාවියට පුළුවන් අන්තිම තීරණයක් අරගන්න. මම හිතන්නේ මේ පුද්ගලයාත් ඊට පස්සෙත් නීතිමය පියවර ඩුබායි වල ගන්න තිබෙනවා. පාතාලයේ සමග කිසිදු සමඳතාවක් නොමැති බවට ඇමති මංගලගෙන් ප්‍රකාශයක්. මගේ මාධ්‍ය ලේකම් හැටියට බන් දැක්ක එක. ඒ පුද්ගලයා ජීවිතයට බන්ධන්නේ මේ කොහෙවත්තන් මත සම්බන්ධව ඉඳලා නැහැ. තවත් ATM මුදල් වංචාවකට හසුණු අයෙක්. ATM එකේ ඉඳලා ලක්ෂ 2ක් විත්ඩ්‍රෝ කරලා තිබ්බා. වතුරත් එක්ක පෙට්‍රල් ගැසූ පසු CID එක හෙවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනාධිපතිතුමාගෙනුත් ප්‍රශ්න කරලා. එතුමා ඒ ගැන අද මුල් වරට හෙළිදරව් කළේ පාර්ලිමේන්තුවේදී. දැනට තිබෙන වාර්තා පදනම් කරගෙන බොහෝ වෙලාවට අපිට පුළුවන්කම ලැබෙයි මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්න ඉදිරි මාසයක් දෙකක් කාලය තුල එය විස්තර වශයෙන්ම කිරීමට මම තීරණයක් අරගෙන තිබෙනවා මොන විදිහේ විරෝධතා ආවත්. මේ ඉතාමත් බරපතල වැරදි කරලා පාලනය නොහැකි කළපු තත්ත්වයට වැලිකඩ බන්ධනාගාරයේ සිටින පිරිස් විශේෂ පොලිස් කාර්ය බළකාය ආරක්ෂාවට දාන්න STF. අපි පත් කර මානව හිමිකම් සභාව. අපිව රකින්න ඕන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සභාව STF ප්‍රධානියාගෙන් අහනවා මොන හේතුවක් මතද කාගේ නියෝගයක් මතද කුමන කාරණයක් සඳහාද STF යොදන්නේ කියලා. අඟුණ කොළ පැලැස්සට. එතකොට එතෙන්දි මානවිකංකොන් සභාව පෙනී හිටින්න කවුරු වෙනුවෙන්ද? අපේ රණවිරුවන් දෙදෙනා එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවේ ඒ දෙදෙනා ලංකාවට එන්න හිටිය මීට මාස 6කට කලින්. ඒ අපේ කණ්ඩායම් මාරු කිරීම කරන්න දෙන්නේ නැහැ. අපේ මානවිකංකොන් සභාව තමයි අපිට කරදර කරන්නේ. මානවිකංකොන් සභාව ඒ කරදරේ නොකළා නම් මම පැහැදිලිවම දන්නවා ඔය මරණයටපත් වෙච්ච සාමසාධක හමුදාවල කිසිසේත් මරණයටපත් වෙන්නේ නැහැ. මාවත් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය පිළිබඳව ඒ පරීක්ෂණ කටයුතු අවසන් වෙලා අවසානයේ තිබුණේ මගේ ප්‍රකාශයක් ගැනීම පමණයි. දැන් දවස් 4කට කලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගේ ප්‍රකාශයක් ගත්තා. ඒ නිසා ඉදිරි මම හිතනවා සති දෙකක් ඇතුළත වගේ රටටම දැනගන්න පුළුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අදාළ වාර්තාව නීතිපතිතුමාට ඉදිරිපත් කරાવી. මෙරට සිදුවුණු සංවිධානාත්මක අපරාධ රැසකට වගේම මද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවෙක් ඊයේ ඩුබායිහිදී කොටු වුණා. දැන් හැමෝම බලන් ඉන්නේ මාකදුරේ මදුෂ් කියන ඒ පාතාල නායකයා ඇතුළු පිරිසට ඉදිරියේදී වෙන්නේ මොකක්ද කියන එක ගැන. මාකදුරේ මදුෂ් නැමැති පාතාල කල්ලි නායකයා වගේම තවත් 25 දෙනෙක් ඊයේ අලුයම එක්සත් අරාබි එමිරාජ්‍යයේදී එරට ආරක්ෂකංශවලට කොටු වුණා. ඒ උපන්දින සාදයක් පවත්වන අතරතුරයි. ඒ විලාවේ සැකකරුවන් මද්‍රව්‍ය භාවිත කරලා වගේම සන්තකේ තියාගෙන ඉඳලා. මෙරට සිදුවුණු මනුෂ්‍ය ඝාතනවලට අදාළව මෙන්ම මද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන්ුත් මාකඳුරේ මදුෂ් පොලිසියට අවශ්‍යව සිටි අපරාධකරුවෙක්. ඔහුට අමතරව ඩුබායි පොලිසිය අත්අඩංගුවටගත් පුද්ගලයන් අතර කංජිපාන් ඉම්රාන් නැමැති මොහු සහ කෙසෙල්වත්තේ දිනුකත් ඉන්නවා. මදුෂ්ගේ සමීපතම ගෝලීන් වන අංගොඩ ලොක්කාසා කළු තුෂාරගේ බිරිඳත් මේ සාදයට ඇරයුම් ලබා තිබුණා. කෙසේ වෙතත් ඔවුන් එහි පැමිණීමට පෙර ආතුවයි වැටලීම සිදු කර ඇත්තේ. වැටලීම ගැන සැලවූ සැනින් ඔවුන් දෙදෙනා හෝටලයට පැමිණ පලා ගොස් තිබෙනවා. කෙසේ වෙතත් මේ ඉන්නේ ඩුබායි පොලිසිය වැටලීමේදී අත්අඩංගුවටගත් කංජිපාන් ඉම්රාන් නැමැත්තාගේ සමීපතමින් වන කොළඹ අලුත් කඩේ පිරිසක්. මදුෂ්ගේ 12 හැවිරිදි පුතා වෙනුවෙන් පවත්වපු සාදය අතරතුර අත්අඩංගුවටගත් පිරිස අතර ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදිමල් පෙරේරාත් සිටි ආකාරයයි මේ. ඒ වගේම එම සාදයේ සිටියේදී ටෙල්නාට්ටේ නළුවෙක් වූ රයන් වැන් රෝයන් නැමැත්තාද අත්අඩංගුවට අරගෙන. මේ සාදයේදී මද්‍රව්‍ය භාවිත කරපු අයගේ රුධිර සහ මුත්‍රා සාම්පල් ලබාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නයි ඩුබායි පොලිසිය පියවර අරගෙන තිබෙන්නේ.
ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගැනීම ගැන ඩුබායි ප්‍රධාන පුවත්පතක් වගේම තවත් විදෙස් මාධ්‍ය කිහිපයක්ම පුවත් වාර්තා කරලා තිබෙනවා. ඇතැම් මාධ්‍යවල දැක්වෙන්නේ සැකකරුවන් අතර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ඇති පුද්ගලයෙකුද සිටින බවයි. මේ වෙනකොට අපේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිරිසකුත් ඩුබායි රටට ගිහිල්ලා. ඊට අමතරව අත්අඩංගුවටගත් පිරිසට ඩුබායි රටේ හිමිවන දඬුවම් වලින් පස්සේ ගත යුතු ක්‍රියාමාර්ග ගැනත් දෙරට අතර සාකච්ඡා ආරම්භ වෙලා. මාකඳුරේ මදුෂ්වැනි අපරාධකාරයන්ට අනිවාර්යයෙන්ම මරණීය දණ්ඩනය ලබා දිය යුතුයි. ඒ ක්‍රියාවලිය සඳහා අලුගෝසු තනතුර අවශ්‍ය නම් ඒ තනතුරට වැටුප් රහිතව සේවය කරන්න මම සූදානම්. අපරාධවලින් රට හෙල්ලූ මාකඳුරේ මදුෂ් අද රට හදන තැනත් හෙල්ලුවා. මේ මාකඳුරේ මදුෂ් ඇතුළු කණ්ඩායම අද රට හදන තැනට ගිය හැටි. ශ්‍රී ලංකාවේ කවර හෝ අධිකරණයකින් වරෙන්තු කර ඇති නමුත් අධිකරණය මගහැර විදෙස්ගත වී සිටින අය කවුරුන්ද? ඇති චෝදනා කවරේද? ඒ අය අතරින් රජයේ තනතුරු දරුවන් කවුද? තනතුරු හා පත්කිරීම කළ බලධාරියා කවුද? එසේ අධිකරණය මගහැර විදෙස්ගත වූ අය මෙරටට ගෙන්වා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද? චෝදනා සම්බන්ධ විස්තර ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ පවතින මහාධිකරයන් 32කින් හා මහේස්ත්‍රාධිකරයන් 49කින් තොරතුරු ලබා ගත යුතු බව නීතිපතිතුමා මා වෙත වාර්තා කර තිබෙන. ඒ සඳහා යම් කාලයක් ගතවන තුරු එම තොරතුරුෙන් ලද පසුව ඉදිරියේදී මෙම ගරු සභාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අධිකරණය මගහැර විදේශගත වූවන් මෙරට ගෙන්වීම සඳහා සාමාන්‍ය අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය වන්නේ ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කර අදාළ ක්‍රියාමාර්ග ගැනීමයි. යම් සැකකරුවෙකු ශ්‍රී ලංකා සමග තර්පණ ගිවිසුමකට එළඹී ඇති රාජ්‍යයක සිටිනම් විදේශ කටු අමාත්‍යාංශ හරහා අදාළ රාජ්‍ය වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙනවා. දැන් අර්ජුන මහේන්ද්‍රන් ඉන්නවා, උද්‍යංග වීරතුංග ඉන්නවා. ප්‍රසිද්ධ දෙයක් තමයි උදයංග වීරතුංග, අර්ජුන මහේන්ද්‍රන් හා ජාලිය වික්‍රමසූරිය ගැන තිබෙනවා. ඒත් ඊට අමතරව තවත් නඩු තිබෙනවා. ඒත් මේ නඩු ගන්න මොකක් හරි කරුණු ඕනනම් ඒවා ලබා දෙන්න පුළුවන්. උඩු සහ මිනිමැරුම් වලට චෝදනා එල්ල වෙලා තිබෙන මාකඳුරේ මදුෂ් කියන පුද්ගලයා අත්අඩංගුවට ගන්නට හැකියාව ලැබිලා තිබෙනවා. උදයංග වීරතුංග, අර්ජුන මහේන්ද්‍රන් සහ ජාලිය වික්‍රමසූරිය කියන තුන් දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා වෙච්ච ක්‍රියාමාර්ග මොනවද? සම්පූර්ණයෙන් වාර්තාවක් ලබා දෙන්නම්. මම හිතන්නේ මේ පුද්ගලයාත් ඊට පස්සෙත් නීතිමය පියවර ඩුබායි වල ගන්න තිබෙනවා. එක්සත් අරාබි එමිරාජ්‍යයේ කලීජ් ටයිම්ස් අද පත්තරේ ඉතා ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් දාලා තියෙනවා. ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික ගුවන් බලපත්‍රයක් තිබෙන පුද්ගලයෙක් මාකඳුරේ මදුෂ් සමග අත්අඩංගුවට පත් වුණා කියලා. අපි දැනගන්න කැමති කවුද මේ රජයේ නිලධාරියක් මේ මත්කුඩු ජාවාරම් කරුවත් සමග ඉඳලා ඊ අත්අඩංගුවට පත් වුණේ. මේක ඔබතුමා හොයලා බලලා කියන්න. දින ගණනාවක් තිස්සේ රේගුව සම්බන්ධයෙන් තිබුණු ගැටලුව ඊයේ හවස නිමාවට පත් වුණා. අද මංගල සමරවීර මුදල් ඇමතිතුමා ඒ අර්බුදයට මුල් වුණු රේගුව අධ්‍යක්ෂ ජෙනරාල්තුමියත් සමග මාධ්‍ය හමුවකටත් ආවා. මෙතුමිය වෙනුවෙන් පෙනී සිටියෙත් ඉන්නෙත් අපි. නමුත් ඒ පෙනී සිටියේ අර ජාවාරංකාර මාෆියාව වෙනුවෙන්. අනේ නිසා ඒ වෙලාවේ මම මිසිස් චාල්ස්ටයි අපේ අයට කිව්වා අඩුම ගානේ මේ පරීක්ෂණ අවසන් කරන්න අපි එතුමියට කාලයක් දෙමු කියලා. අපි එතුමිය ලබා දෙන ඒ කාරණා අනුව මම බලාපොරොත්තු වෙනවා මාසයක් ඇතුළත එතුමියගේ වාර්තා අනුව මුළු වරායම ඇතිවෙන වංචා දූෂණ ගැන සොයා බැලීමේ අමාත්‍ය මණ්ඩල කමිටුවක්. එතුමියට මේ අමාත්‍යංශයෙන් ටික කරදර බාධා කළා කියලා තමයි ඉන්නේ. එතකොට ඔබතුමා මෙතුමියගෙන් අහන්න. මම අනිත් පැත්ත බලන් ඉන්නම් කියන්නේ ඒක. ඔබතුමාගේ ඒකම්පරේටර් මේ මුද්‍රේ සම්පූර්ණ සහ විපක්ෂයෙන් චෝදනා කරන සම්බන්ධයෙන්. ඔව්. මෙතුමියගෙන් මමත් ඇහුවා මේක වුණාම අපේ ලේකම්තුමා මම ගෙදරට ගෙන්නගෙන 1-to-1 එකක් තියාගෙන ඇහුවා. එතුමිය මට දියුරලා කිව්වා එහෙම කවුරුවත් මෙතුමියට බලපෑම් කළා නැහැ. මාකඳුරේ මදුෂ් ඊ අත්අඩංගුවට ගැනීමත් සමග මාධ්‍ය දාලා හරහා විශාල ප්‍රචාරයක් යනවා. ඔබතුමාගේ ලේකම්වරයෙකුත් ඒක අස්සේ ඉන්නවා. අන්න මගේ මාධ්‍ය ලේකම් අතන ඉන්නවා. තව මාධ්‍ය ලේකම් කෙනෙක් මාධ්‍ය අමාත්‍යාංශයේ ඉන්නවා. මගේ මාධ්‍ය ලේකම් හැටියට මම දැක්ක එක. ඒ පුද්ගලයා ජීවිතේට බණ්ඩන්නේ මේ කොහෙවත් මට සම්බන්ධව ඉඳලා නැහැ. මම පාතාල ලෝකයේත් එක්ක සම්බන්ධ තිබුණෙත් නැහැ, තියාගන්නෙත් නැහැ. ඒක බොරුවක්. ඔබේ බැංකු කාඩ් පතේ දත්ත ඔබට හොරා යොදා ගනිමින් ATM යන්ත්‍රවලින් මුදල් ගරන සංවිධානාත්මක කණ්ඩායමක් සහ ජාවාරමක් ගැන අපි ඔබට ඊයේ කිව්වා. ඒ ජාවාරමෙන් බේරී සිටින්නට නම්
ඔබ අනිවාර්යෙන්ම මේ පුවතත් නැරඹිය යුතුමයි. ATM යන්ත්‍රවලින් මුදල් සොරාගන්නා පිරිස් ඒ සඳහා බහුලවම යොදාගන්නා ක්‍රමයයි මේ. ATM එකකින් මුදල් වංචා කිරීම සඳහා යොදාගන්නා උපකරණයේ කොටස් දෙකක් තිබෙනවා. මේ කොටස ATM එකේ කාඩ්පත ඇතුළු කරන කොටසට මේ විදිහට සවි කරනවා. මේක ව්‍යාජ එකක්. මේකේ ATM කාඩ්පතේ තොරතුරු ස්කෑන් කරගන්න පුළුවන් කාඩ් රීඩර් එකක් තිබෙනවා. ඒ වගේම සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉදිරියට නෙරා ඇවිල්ලායි තියෙන්නේ. ඒ වගේම මෙමරි කාඩ් එකක්, බැටරියක් සහ කැමරාවක් සහිත මේ වගේ පුවරුවක් ඔවුන්ගේ අංක පුවරුවට උඩින් මෙන්න මේ විදියට අලවනවා. මෙතන කැමරාවක් තිබෙනවා. ඒකෙන් කාඩ් එකේ රහස්‍ය අංකය ඇතුළත් කරන විටම රෙකෝඩ් වෙනවා. ATM එකකින් මුදල් ලබාගන්න අවස්ථාවේ මේ වංචාවට හසු මාවනැල්ල ප්‍රදේශයේ තරුණෙක් තමන් මුහුණ දුන් අත්දැකීම මේ විදිහට අපිට කිව්වා. 2018 ජුලයි 13 වෙනිදා විත්ඩ්‍රෝ කරන්න යනකොට කාඩ් එක කැප්චර් වුණා. මම ඔන්ලයින් බලනකොට මගේ බැංකුවේ ඉඳලා ලක්ෂ 2ක් සැටර්ඩේ ඇන්ඩ් සන්ඩේ විත්ඩ්‍රෝ කරලා තිනවා. මම ඔන්ලයින් බැංකුවේ පින් නම්බරේ දීලා තියෙන මට විතරයි මම විතරයි ගන්න ඕනේ කියලා. මේ විදිහට ATM යන්ත්‍රය හරහා ජනතාවගේ මුදල් වංචා කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් මේ වන විට විදේශිකයන් තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට අරගෙන. පසුගිය ජනවාරි 20 වන දින කොටුව පොලිස් පසමේ චතම් වීදිය ප්‍රදේශයේදී චීන ජාතිකයෙකුවද ඒ වගේම ජනවාරි 21 වන දින වැල්ලවත්ත ප්‍රදේශයේදී තවත් චීන ජාතිකයෙකුවද පසුගිය පෙබරවාරි 3 වන දින පානදුර නගරයේදී රුමේනියානු ජාතිකයෙකුවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම සැකකරුවන් භාරයේ තිබුණු මෙලෙස ව්‍යාජ ලෙස සකස් කළ කාඩ් පත්‍ර 200කට අධික ප්‍රමාණයක්, ඒ වගේම රුපියල් ලක්ෂ 12කට අධික මුදලක් සහ දත්ත සොරකම් කිරීමට භාවිතා කරන උපකරණ දෙකක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබෙනවා. ගම්පහ නයිවල පැත්තේ ළමා උද්‍යානයක සිද්ධ වුණු අනතුරක් හින්දා අවාසනාවන්ත විදිහට මවකට සහ දියණියකට ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණා. මේ අනතුරට එම උද්‍යානයේ තිබුණු යන්ත්‍රවල ප්‍රමිතිය හේතුවක් වන්නට ඇති කියලත් මේ වෙද්දි විවිධ මත පළවෙනවා. එනිසාම අපිත් ඒ පිළිබඳව හොයලා බැලුවා. මුදිත සූදානමින් ඉන්නවා ඒ පිළිබඳව අපිට තොරතුරු කියන්න. ඔව් ෆාතිමා, සාමාන්‍යයෙන් ඔබ දැන් මේ දකින ආකාරයේ යන්ත්‍රයක තමයි අදාළ මව සහ දියණිය ගමන් කරලා තිබුණේ. මේ වෙද්දි ජීවිතක්ෂයට පත් වෙලා තිබෙන විශේෂයෙන්ම මේ ආකාරයේ යන්ත්‍රයක් සවි කිරීමට පෙර ළමා විනෝද උද්‍යානයක ඔවුන් අනුමැතිය ලබාගත යුතු වෙනවා අදාළ ප්‍රදේශයේ තිබෙන ප්‍රාදේශීය සභාවෙන් හෝ නගර සභාවෙන්. ඒ වගේම මේ ආකාරයේ යන්ත්‍රයක ආසනයකට දැරිය හැකි බර සහ භ්‍රමණ වේගය අනුව මේ යන්ත්‍රයේ ආරක්ෂාව සම්බන්ධයෙන් අදාළ ප්‍රාදේශීය සභාවේ තාක්ෂණ නිලධාරියෙකුගේ වාර්තාවකුත් අවශ්‍ය කරනවා. අපි දැන් බලමු ඉන් ඔබට අවශ්‍ය වෙන කරුණු කාරණා මොනවද කියලා. අදාළ අනුමැතියත් සමග ස්ථාපිත කරන විනෝද යන්ත්‍රයේ ස්වභාවය මත ප්‍රාදේශීය සභාවේ තාක්ෂණ නිලධාරියා එම යන්ත්‍රය පරීක්ෂා කිරීමට දින නියම කරනවා. යන්ත්‍රයේ ස්වභාවය මත ඒ සතියකට මාසකට හෝ මාස 6කට වරක් ලෙසයි පරීක්ෂා කෙරෙන්නේ. එහිදී අදාළ ආරක්ෂිත කොන්දේසි කඩවී ඇතනම් එම ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකියි. පසුගියදා වේයන්ගොඩදී අනතුරට මුල් වූ යන්ත්‍රය ගැන මෙවැනි තත්ත්ව පරීක්ෂාවක් සිදු කර තිබේද යන්න පිළිබඳව සොයා බැලීමකට පොලිසිය විසින් පරීක්ෂණයක් කරන්න පටන් අරන්. යන්ත්‍රයෙන් ඇදවැටී මිය ගිය මවගේ සහ දියණියගේ දේහයන් මේ වන විට ඔවුන්ගේ නිවසේ තැන්පත් කර තිබෙන ආකාරයයි මේ. ඊට ඉස්සරත් ඔය ස්ථානයේ ස්විමින් පූල් එකේ සිද්ධියක් වුණා. ඒක කාලයත් එක්කම ඈත් වෙලා ගියා මේ දෙවනි සිද්ධිය දන්න විදිහට. එතකොට තව මතුවට තුන්වෙනි සිද්ධියක් වෙන්න පුළුවන්. රජේ බලන්න ඕනේ බලපත්‍රයක් දීලා යමක් කරගෙන යනවා කියලා ඔහේ අතහැරලා නිකන් ඉන්න නෙමෙයි. මුදල් ලැබෙනවා නම් මුදල විතරයි බලන්නේ. මුදල නෙමෙයි ජීවිතය කියන්නේ. මරණ 3ක් ඇති මිනිසෙක් පැණිකෑ කතාව අපිට ඇහෙන්නේ ජනවහරෙන්. මරණ 3ක් කළ මිනිසෙක් හසු වුණු කතාව අපිට ඇහෙන්නේ මිරිහානෙන්. මහරගම නාවින්න පාරේ පදිංචි වෙලා හිටපු 51 හැවිරිදි ජයතිස්ස රත්නායක පෞගේ මාසේ 24 වෙනිදා ඝාතනය කරලා මොරටුව එගොඩුවෙන තියෙන මේ ලී මොලට දාලා පුළුස්සලා තිබුණා. ඊට දවස් 5කට පස්සේ තමයි නවගම ප්‍රදේශයේ තියෙන මේ ලැබුම් හලේ තිබී ඝාතනය කර ගිනි තබන ලද මල්සිරුරක් සොයාගත්තේ. ඒ විදිහට ඝාතනය කරලා තිබුණේ නාරහෙන් පිටපැත්තේ පදිංචි වෙලා හිටිය 25 හැවිරිදි ඡායාරූප ශිල්පියෙකු වුණු ගනිදු මල්ෂාන්. ඝාතන ගැන විමර්ශනය කළ එගොඩ යන නවගම පොලිසිය මෙන්ම මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකයේ තොරතුරු රැසක් අනාවරණය කරගත්තා.
පොලිසිය අනාවරණය කරගත් පරිදි මේ ඝාතන දෙකේම සැකකරු හෝමාගම උසාවිය පාරේ පදිංචි 25 හැවිරිදි සඳුන් සමීර සේනානායක නැමැත්තෙක්. නුගේගොඩ පැලවත්ත පාරේ පිහිටි නිවස සැකකරුගේ මවගේ මිතුරියකගේ නිවසක්. මවගේ අනුදැනුමින් ඔහු පසුගියදා මේ නිවසට ඇවිත් ඉල්ලලා තිබුණේ විදෙස් ගතවන තුරු ටික දවසකට නතර වෙන්න ඉඩ දෙන්න කියලයි. දින 3ක් නිවසේ ඉඳපු සැකකරු පහුගිය 3 වෙනිදා දහවල් එම නිවසේ පදිංචි 49 හැවිරිදි නියෝජ්‍ය විදුහල්පතිනියක් වූ කාන්තාව සහ ඇගේ 69 හැවිරිදි මෙහෙකාරිය ඝාතනය කරන්න හිතාගෙන තියුණු ආයුධයකින් පාර දීලා තියෙනවා. ඊට හේතුව සැකකරුට නිවසින් පිටව යන ලෙස අදාළ නියෝජ්‍ය විදුහල්පතිනිය දැනුම් දීමයි. ඇයට තියුණු ආයුධෙන් එක්වරක් පහර දුන් සැකකරු මෙහෙකාරියට 11 වතාවක් පහර දීලා තියෙනවා. සිද්ධියෙන් පස්සේ නිවසින් පලා යද්දී ඊට මීටර් 750ක් දුරින් පිහිටි විදුරුවන මාවතේදී ගමේ අය මිරියාන පොලිසියත් එක්ක එකතු වෙලා සැකකරු ගසක් උඩ ඉඳිද්දී අල්ලගත්තා. පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම වලදී තමයි හෙළි වුණේ පුලුස්සා මරා දැමූ ඝාතන දෙකටම අදාළව පොලිසිය හොයපු කෙනා මෙයා කියලා. ඊට පස්සේ ඝාතන දෙක ගැන ප්‍රශ්න කළ පොලිසියට තොරතුරු රැසක් අනාවරණය වුණා. මුල් ඝාතනයට හේතුව මුදල් ආරවුලක්. ඒ ඝාතනයෙන් බේරෙන්න හිතාගෙන ඔහු තමාගේ හොඳම මිතුරෙක් වන ගනිඳු මල්ෂාන් ඝාතනය කරලා. ඔහුට ඕන වුණේ තමන්ව කිසියම් පිරිසක් විසින් ඝාතනය කළා කියලා පණිවිඩය සමාජයට එත්තු ගන්නන්නයි. එවිට මොරටුවේදී ව්‍යාපාරිකයා ඝාතනය කිරීමේ සිද්ධියෙන් බේරෙන්න හැකි වේවි කියා ඔහු හිතලා. ගනිඳු මල්ෂාන්ගේ රුධිරය උස බර සහ වයස මොහුට සමාන නිසා තමයි ඔහු ඒ නිගමනයට පැමිණ තිබෙන්නේ. මේ අවුල් වලින් තැවුල් වලින් අඩුවක් නැති අපේ රටේ ක්‍රිකට් වලින් ඇහෙන කතාවක්. නායකයා වුණත් වැඩ බැරිනම් වැඩක් නැහැ. වැඩකාරයන්ට වැඩ පෙන්වන්නට ඉඩ ලබා දිය යුතුයි. මෙහෙම කෙලින්ම කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා. ක්‍රිකට් කියන්නේ සෙල්ලමක් නෙවෙයි. ඒ වෘත්තිමය ක්‍රීඩාවක්. හැබැයි මේ වෘත්තිමය ක්‍රීඩාව ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට අත්ව තිබෙන ඉරණම ගැන අපි හැමෝම මේ වන විට හොඳින්ම දන්නවා. කණ්ඩායමේ බොහෝ ප්‍රශ්න කරලියට එද්දී දකුණු අප්‍රිකාව බලා පිටත් වෙන ටෙස්ට් කණ්ඩායමින් ප්‍රමුඛ ක්‍රීඩකින් 7 දෙනෙකුට ස්ථාන අහිමි වුණා. දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයේ ඔටුන්නද ගැලවී ගියේ ඔහු අවසන් වරට සහභාගී වූ ටෙස්ට් ඉනිම් 9දී ලකුණු 126ක් පමණක් රැස් කර තිබීම සලකා බලමින්. දිනේෂ් චන්දිමාල් එයාගේ ෆෝම් එක පොඩ්ඩක් පල්ලෙහා තියෙන්නේ. ඒ හින්දා එයා මානසිකව පොඩ්ඩක් වැටිලා ඉන්නේ. ලෝකල් ගහලා රන්ස් ගහලා එයාට එන්න පුළුවන්. ඕනෑම ක්‍රීඩකයෙකු දක්ෂතා අතර නොසිටින්නේ නම් කණ්ඩායමෙන් ඉවත් කිරීමට තමන් පසුබට නොවන බවයි තේරීම් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ෆෝම් එකේ ඉන්න වෙලාවේ මේ අවස්ථාවේ තමයි අපි ඉරුණු chance එකක් දෙනවා නම් දෙන්න. අනිත් කට්ටියලා තේරුම් කරලා දෙන්න මේ ලකුණු අතරේ ඉන්න ඕනේ. පන්දු යවන්නේ නම් ඒගොල්ලෝ ඉන්නනේ කඩුළු අතර. නැත්නම් ෆෝම් කරනවත් නැගත් ටීම් එකේ ඉන්න හැම වෙලාවෙම. දිගින් දිගටම වේග පන්දු යවන්නන් ආබාධවලට ගොදුරු වීමේ ප්‍රධානතම හේතුව ශාරීරික යෝග්‍යතාවයේ නොමැතිවීම බවත් තේරීම් කමිටු සභාපතිවරයා ප්‍රකාශ කළා. වේග පන්දු යවන්නන් ක්ලබ් ක්‍රිකට් වල ඒගොල්ලෝ ඕවර්ස් බෝල් කරන්නේ. ඒ කියන්නේ උවත් වෙලාවට ක්ලබ් ක්‍රිකට් වල පටන් ගන්න ස්පිනර්ස් වගේ. ටෙස්ට් මැච් එකක් බෝල් කරනකොට ඕවර් 20ක් 25ක් දවසට දානකොට කඩාගෙන වැටෙනවා. අපි 5 දිනක් කියවුවා 4 දිනක් කඩාගෙන වැටෙනවා. දැන් බලන්න ඉන්දියාව වගේ රටක් ඒගොල්ලෝ ටෙස්ට් මැච් 4ක් ගිහුවා ඕස්ට්‍රේලියාව. එකිනෙකත් කඩාගෙන. අපේ කට්ටිය බෝලින් ෆිට් නැහැ. දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. රටම කෙටියෙන්. ගම්පා දුම්පේ ගිරිදර මංසන්දියේ පිහිටි ඉන්ධන පෙරමුහලක් ඊයේ රාත්‍රියේ කොල්ලකා තිබෙනවා. මූණු ආවරණය කරගෙන යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් අහසට වෙඩි තබා සේවකයන් බියවද්දා රුපියල් ලක්ෂ 2ක මුදලක් කොල්ලකා පලා ගොස් තිබුණේ මෙලෙසින්. මේ ඔළුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු සමාජිකයන් සංවිධාන කළ විරෝධතාවක්. ශිෂ්‍යයන් 9 දෙනෙකුට පන්ති තහනම් කිරීම හා ශිෂ්‍යයන් 2 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට එරෙහිවයි මේ විරෝධතාව පැවැත්වුණේ. අනුරාධපුර විලච්චිය ප්‍රදේශයේ වට්ටක්කා වගාවට වැළඳී ඇති රෝගයක් ගැන ගොවීන් හෙළි කළා. රෝගය පැතිර යාමෙන් තම වගාවේ විශාල ප්‍රමාණයක් විනාශ වී යටත් ඒ පිළිබඳ කෘෂිකර්ම නිලධාරීන් මේ වනතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවටයි ගොවීන් චෝදනා කරන්නේ. සෙක් තමා මං හිතන්නේ මේ විදලා සාරේ උරා බිව්වට පස්සේ තමයි මේක මේ කොඩ වෙන්නේ. ඉතින් අපි මේ හිටවපු වට්ටක්ක වලින් 100ක් තිනන වට්ටක්කට 100න් 50යි මේ විදිහට හොඳට තියෙන්නේ. සාමාන්‍යයෙන් වාහනවලට පෙට්‍රල් ගහන්නේ ඒ වාහන හැකිතරම් දුරට ධාවනය කරවන්න. හැබැයි අද ත්‍රිකුණාමලයේ පැත්තේ පෙට්‍රල් ෂෙඩ් එකකින් තමන්ගේ වාහනවලට පෙට්‍රල් ගහපු රියදුරන්ට සිද්ධ වුණේ වාහනත් අරගෙන අතරමඟ නතර වෙලා ඉන්න. මෙයට පොලිසියත් එක්කම ත්‍රිකුණාමලයේ නගර මැද තියෙන මේ ඉන්ධන පෙරමුහලට එන්න සිදුවුණේ ලොකු ගැටලුවක් නිසා.
මේ හැමෝම මීට ටිකකට කලින් මෙතනට ඇවිත් තමන්ගේ වාහනවලට පෙට්‍රල් ගහගත්ත අය. ඒත් ඒ වාහන අතරමඟ නතර වෙන්න පටන් අරන්. මොකද අපි විශ්වාසයෙන් ගහන්නේ මෙයාලා විශ්වාස කරන්නේ. මෙයාලා පෙට්‍රෝල් එකේ විශ්වාස කරනවා. එතෙන්දී පෙට්‍රෝල් එකේ ආපු දෙල්ල නෙමෙයි වතුර තියෙන්නේ. මෙතනින් ලිඩෙන් ඇවිල්ලා මෙතනින් ලීක් වෙලා තියෙන්නේ. වාහන හිමියන් එක්ක ආපු පොලිසිය ඉන්ධන ගබඩා කර තිබූ ටැංකි පරීක්ෂා කරද්දී සොයාගත්තේ ඉන්ධන වලට ජලය මිශ්‍ර වෙලා කියලායි. මේ බලන්න මාත්‍යා. මේකේ පාට බලන්න. අරගෙන ගන්න. මේකේ පාට. වෙනස පේනෝනේ නේ. ඒ අනුව පොලිසිය ඉන්ධන සාම්පල් ලබාගෙන ඒවා කංජතෙල් නීතික සංස්ථාවට ලබා දෙන්න පියවර ගත්තා. ඒ විතරක් නෙවෙයි. අදාළ අංශ විසින් නැවත අවසර දෙනතුරු ඉන්ධන පිරවුම්හල වසා දමන්නටත් ඔවුන් පියවර ගත්තා. මාකන්දුරේ මදුෂ් පාතාල නායකයා අත්අඩංගුවට ගැනීම ගැන දේශපාලන වේදිකාවෙන් ඇහුණ කතා දැන් කියන කතාවලින්. කියන කතා. නිල වශයෙන් ඒ රජයෙන් තාම අපේ රජයට දැනුවත් කිරීමක් කරලා නැහැ. ඉතින් තානාපති අංශ විදේශ අමාත්‍යාංශය අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා. ඉස්සර කොළඹට විතරක් සීමා වෙලා තිබ්බ කුඩු අද ගම් දනව් මුළු රට පුරාම තියෙනවා. මේ කුඩු ව්‍යාප්ත කරන්න ඒ සූක්ෂම විදිහට ඒ වැඩපිළිවෙල නිර්මාණය කරලා තිබ්බා. දැන් ඔය කොහෙදෝ ඉඳලා තව කුඩුකාරයෙක් වල්ලා තිනවා ඩුබායි වල කොහෙද ඉඳලා පත්තරවල අපි දකිනවා. බුදුම විදිහට මේ රටට කුඩු ගහන්න මේ මිනිස්සු ආනයනය කරලා තියෙනවා. සමහර එක්සත් ජාතික පාක්ෂිකව මන්ත්‍රීවරු වයියට බල්ලා කියලා කතා කරපු මම දැක්කා. බල්ලෝ කවුද කියලා දැන් අහුවෙනවා. ඒට අනිද්දාට අර මාකන්දුරේ මදුස්ලාගේ වැඩපිළිවෙල එළියට එද්දි මේ රට විනාශ කරන සෑම සිදුවීමකම පිටුපසින් ඉන්නවා දේශපාලඥයෝ. කිසිම දේශපාලන මැදිහත් වීමකින් තොරව මාකන්දුරේ මදුස් අත්අඩංගුවට ගැනීම පිළිබඳව අපේ සතුට ප්‍රකාශ කරනවා වගේම පොලිසියට ඒ අවශ්‍ය රාජකාරිය කරන්න කටයුතු කරලා තියෙනවා. මාකන්දුරේ මදුස් කියන පාතාල නායකයා අත්අඩංගුවට අරන් ඩුබායි වලදී කලාකාරයෝ දෙතුන් දෙනෙකුත් ඒ අල්ලපනල්ලි ඒකට අහු වෙනවා. දැන් මේ වගේ මාතෘකා තියෙනවා අපිට ආපහාපේ ඉන්නේ. ඒ හැම මාතෘකාවක් අස්සේ නොපෙනී යන මාතෘකාව තමයි අපි මේ කතා කරන්නේ. ඇමරිකන් තානාපති කාර්යාලය එවනවා විදේශ අමාත්‍යාංශයට ලිපියක්. ඒ ලිපියෙන් කියනවා ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ඕනෑම පුද්ගලෙක් ලංකාව තුළ එහා මෙහා යාමේදී තානාපති මුක්තිය වුන් සියලු දෙනාටම ලැබිය යුතුය. ඊයේ හැටන් ශ්‍රීපාද විද්‍යාපීඨයේ ප්‍රශ්න දෙකයි. හවස තිබුණේ කෑම ප්‍රශ්නයක්. රෑ තිබුණේ බීම ප්‍රශ්නයක්. මේ තියෙන්නේ හැටන් පතන ශ්‍රීපාද විද්‍යාපීඨයේ ගුරුවරුන්ට සහ සිසුන්ට ආහාරපාන පිළියෙල කරන මුළුතැන්ගය. ඊයේ සවස කොටගල සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කාර්යාලයේ නිලධාරීන් මේ මුළුතැන්ගේ පරීක්ෂා කරන්න ආවා. ඒ මුළුතැන්ගේ අපිරිසිදුකම ගැන ලැබුණු පැමිණිල්ලක් අනුවයි. ඒබරස්ලා ඉන්නවා 10ක් 15ක් අපිට නෑ මේක අනුමත කරන්න ඔයගොල්ලෝගේ ඇක්ෂන් එක ගන්න. මාස 3කට කලින් උතන ලොකු ආහාර විෂලීමක් වුණා 120කට. එතනදිත් අපි මේගොල්ලන්ට නෝටිස් එකක් දීලා තිනවා. කෑ කරන්න නැති පාටක් තමයි තියෙන්නේ. මේ නිසා මුළුතැන්ගෙට తాවකාලිකව සීල් තියන්න ඔවුන් කටයුතු කළා. ඒ අනුව ඊයේ රෑ බඩගින්න හිටපු සිසුන් මේ විදිහට විද්‍යාපීඨය ඇතුලේ කාමරයකට කඩා වැදුනේ ඔවුන්ට ලැබුණු ආරංචියක් නිසායි. ඒ තමයි විද්‍යාපීඨයේ ලේකකාධිකාරී ඉවරයයි අනධ්‍යයන සේවකයන් පිරිසකුයි එකතු වෙලා මත්පැන් සාදයක් පවත්වනවා කියන ආරංචිය. මේ වෙලාවේ දෙපිරිස අතර ඇතිවුණු නොසන්සුන්තාවය පාලනය කරන්න දිමුල පොලිසිය අයත් ගෙන්වන්න සිද්ධ වුණා. මේ සිද්ධි ඔක්කොටම විරෝධය පළ කරන්න අද උදේ සිසුන් ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට විරෝධතාවක් පැවැත්තුවා. විද්‍යාපීඨ ආචාර්ය මණ්ඩලයක් අද ඉගැන්වීම් කටයුතු වලින් බැහැර වුණා. අද පෙරවරුවේ කෑගල්ල නගර සභාව ඉදිරිපිටත් විරෝධතාවක් පැවැත්වුණා. විරෝධතාව අතරතුර නගරාධිපතිතුමන් පැමිණීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගත්තා. කෑගල්ල නගර සභාවේ මාසික සභා රැස්වීම අද පෙරවරුවේ පැවැත්වුණ අතරේ මේ පිරිස නගර සභා ගොඩනැගිල්ල ඉදිරිපිටට ආවා. ඔවුන් කිව්වේ ප්‍රදේශීය පොලිස් නිලධාරියෙක් මාදෙයියාව ප්‍රදේශයේ ප්‍රජාශාලාවක් පිහිටි ඉඩමක් බලාත්කාරයෙන් අල්ලගෙන ඉන්නවා කියලයි. කෑගල්ල නගර සභාව මේකට නිසි පියවර ගන්න ඕන කියලා ඔවුන් කිව්වා. නගර සභාවේ සභාපතිවරයා ඒ විරෝධතාකරුවන් මැදට ඇවිත් කිව්වේ අදාළ ඉඩමේ හිමිකාරීත්වය පිළිබඳව නඩු කටයුත්තක් තියෙන නිසා අධිකරණ තීන්දුව ලැබෙන තුරු නගර සභාවට කිසිම පියවරක් ගන්න බෑ කියලයි. ඒ වෙලාවේ නගරාධිපතිවරයාට ලැබුණු ප්‍රතිචාරයයි මේ.
කෙසේ වෙතත් විරෝධතාකරුවන් විසිරගියේ ප්‍රශ්නෙට කිසිම විසඳුමක් නැතිවයි. ඒ සමගින් අපි දැනට ඔබෙන් සමුගන්නවා. මීළඟ සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය අද රාත්‍රී 10:30ට ඔබට සුබ රාත්‍රියක්.